නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ උපසංසේති හිත්වා ජය පරාජයං තීති. ඉතින් පුරුදු පරිදි අදත් අපි අර සතිපට්ඨානය කියන මාතෘකාවට අදාළ වෙන විදිහේ නැත්තම් ඒ කියන මාතෘකාව ඔස්සේ යමින් භාවනාව පුරුදු කරන අතර සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරන අතර ඒව ගැන විමර්ශනය කරන කතා බහට ලක් කරන දැන කියා ගන්න වෙලාවයි මේ. පහුගිය සතියේදී ඒ කටයුත්ත සතිපට්ඨානය ගැන කතා කරන එක මුල ඉඳලම කරමු කියන යෝජනාවත් එක්ක දැනුම් තේරුම් තියෙන හැටියට ඒ කටයුත්ත කරන්න පටන් ගත්තා. ඉතින් අද ඒකෙම ඊළඟ දිගුව හැටියටයි මේ අවවාදය ඔයයන්ට කියන්න කල්පනා කළේ. පෞගේ සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ඒ සතියේදී අපි කතා කරන්නට උත්සාහ කළේ භවනාව කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ. එහෙම නැත්නම් සිහිය සහ සතිපට්ඨානය කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ. ඒ වගේම අපේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන්කමක් ලැබුණොත් මහා ප්‍රයෝජන අත්කර ගන්නට පුළුවන් වෙන දෙයක් හැටියටයි. ඉතින් මූලිකවම මේ භාවනාව තුළ සතිපට්ඨානය වැඩිම තුළ හිතේ තැම්පත් වීම කියන සමතයත් කරුණු කාරණා විමර්ශනය කරන්නට තේරුම් ගන්නට පුළුවන් බව හැකියාව කියලා කියන විපස්සනාවත් කියන දෙකම එකට සමසේ වැඩමින් යන විත්තිය ඔයයන්ට කියලා දුන්න බව මතක ඇති බගදා. ඉතින් ඔය කියන භාවනාවට වාඩි වෙන්නට හෝ සක්මනට යන්නට පෙර ආතුව මගේ යෝජනාවක් තිබුණා සාමාන්‍ය ජීවිතයේදී කරන කියන කටයුතු වලට පවා සිහිය අරගෙන යන්නට උත්සාහ කරන්න කියලා. කතා බහ කරනකොට සිහියෙන් කතා බහ කරන්න, වැඩ කටයුතු කරනකොට සිහියෙන් වැඩ කටයුතු කරන්න, හිතන පතනකොට දැනගෙනම හිතන්න පතන්ට පුරුදු වෙන්න කියන ඒ යෝජනාවල් ටික ගිය පාර ඉදිරිපත් කළා. ඉතින් ඔය කියන සාකච්ඡාවේදී අර ඒක පටිගත කරන හින්දා ඒක අන්තර්ජාලයටත් මුසු වෙන හින්දා ඒක මම අහගෙන යනකොටත් එතකොට තමයි ඇත්තටම මගේ කමටහන සුද්ධ වෙන්න ගත්තේ. හැබැයිවටම කියනවා නම් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ප්‍රධානම හේතුවකුත් ඒකයි. මගේ කමටහන මට සුද්ධ කරගන්න පුළුවන් වෙන හින්දා. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි අර ප්‍රතිවේක්ෂාව නැත්තම් ආපසු බැලීම කියන කාරණේ නිසායි. ඒක හන්දයි ඔය ඇත්තන්ට එච්චරට මම අර තල්ලු කරනවා වගේ කරන්නේ භාවනාව සිදු කරලා ඒ කියන කමටහන හොඳට මතකයේ තියාගන්න, ඒක සටහනක් තියාගන්න කියලා. ඉතින් අර මගේ කමටහන ගැන කිව්වොත් එහෙම ගිය සතියේදී මම කතා බහ කරපු කාරණා යහපත් වෙන්න පුළුවන්. ඒ යහපත් කාරණාව එළියට ගන්නට ඒක විදහා දක්වන්නට විකාශනය කරන්නට භාවිතා කරපු වචන සමහරක් වෙලාවට පාවිච්චි කරලා තියෙනවා නුසුදුසු ආකාරයේ වචන. ඊට වඩා ඒක ගරුගාම්භීරත්වයකින් කියන්න ඕන අවස්ථාවල් එහෙම ගරුගාම්භීරත්වයකින් කියන්න බැරි වෙන තැනට මගේ හිත මාව අරන් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මම පිළිගන්නවා එතනදී මම සතිය ගැන කතා කළා වුණාට ඒ මොහොතේදී නම් මම සතියෙන් නෙවෙයි කතා කරලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ කාරණා අපිට භාවනාව තුළදී බොහොමයක්ම ලැබෙන බොහොමයක්ම හම්බ වෙන අවස්ථා නැත්තම් සිහිය දියුණු කිරීම තුළදී සිහිය දියුණු කිරීම තුළින් ප්‍රකට වෙන දැනෙන්න තේරෙන්න පේන්න පටන් ගන්න කාරණා හැටියට කැමති. ඉතින් ඒ කියන අවස්ථාවේම ඊළඟ දිගුව හැටියටයි අද දවසේදී මේ කියන කාරණේ ගැන කතා කරන්නට යන්නේ. ඊ පාර මම ඔයයන්ට මතක් කළා කතා බහ කරද්දි මොකක් හරි වචනයක වැරැද්දක් සිදු වුණොත් අපිට තේරුණොත් එහෙම ඒ කතා බහ කරපු එක නුසුදුසු ආකාරයේ දෙයක් කියලා ඒක තේරිච්ච ගමන්ම ඒකෙන් නිදහස් වෙන්න ඒකෙන් අයින් වෙන්න කටයුතු කරන්න කියලා. මොකද ඊළඟ අවස්ථාවේදී වටපිටාව සකස් වුණාම අපේ හිතේ සකස් වෙලා නැතිනම් මේකට නිවැරදි විදිහේ සම්මා වාචා කියන ආකාරයට යහපත් වූ වචන යක් එතනට අපි පිහිටුවල නැතිනම් හදලා දීලා නැතිනම් අර පරණ පුරුද්දට යන්න යාවි.
ඉතින් ඒ ආකාරයෙන් ගත්තාම අර භාවනාව තුළ අපිට හැමදාමත් කතා වෙන අර මෛත්‍රිය කියන දේ සිහියටත් ගොඩාක් වෙලාවට උපකාරයක් තියෙන විදිය ගිය පාර කතා කළා. ඉතින් ඒත් එක්කම ඕක අර වැඩ කටයුතු කරනකොටත් තමන්ගේ දැනුවත් භාවයෙන්ම වැඩ කටයුතු කරන එක ඊළඟට ඒ කරන කියන කටයුතු දැනුවත් භාවය කියන එක තවදුරටත් විස්තර කළා. අපිට ඒක කරන්න පුළුවන් වෙන අවස්ථා ආකාර කොහොමද කියලා. ඉතින් ඒ කාරණා ගැනයි ගිය පාර කතා කළේ. අද ඊළඟ කොටසකට වගේ යන්න උත්සාහ කළොත් එහෙම ඔය කියන විදිහට වර්තමාන මොහොතට නැතිනම් සිහියට ප්‍රධාන අවධානයක් දෙන්නට උත්සාහවන්ත වෙනවා නම් ඇත්තටම කියනවා නම් පිනදුනේ අපිට භාවනාව නිසියාකාරයෙන් කරගෙන යන්නට පුදුමාකාර සැහැල්ලුවක් පුදුමාකාර රුකුලක් හම්බ වෙනවා. හැබැයි අපි ඔය කියන විදිහට ප්‍රධානත්වය අපේ සිහියට නැත්තම් අවධානයට වර්තමාන මොහොතට දෙන්නේ නැතුව භාවනාවට වාඩි වෙන්නට වුණොත් එහෙම අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් තියෙන ඒ අදහස් අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් අපි පුරුදු කරලා තියෙන ඒ ආකල්පයන් එකයි ඒ ආකල්පයන් තියෙන කෙනාමයි භාවනාවට වාඩි වෙන්නේ හෝ සක්මනට යන්නේ. අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය ජීවිතයේදී අපිට තියෙන ආකල්ප මොනවද කියලා. ප්‍රධානයෙන්ම පොඩි කාලේ ඉඳලා කතා කළොත් එහෙම අපි හැමදාම යම් කිසි දෙයක් කරන්නේ යම් කිසි දෙයක් ලබා ගන්නටයි. විභාගයක් ලියන්නේ ඒකෙන් සමත් වෙන්නටයි. සමහරක් වෙලාවට සමත් වීමම ප්‍රමාණවත් නැහැ. ඉහළින්ම සමත් වෙන්නටයි. ඉතින් ওই විදිහේ ඉහළින්ම සමත් වීමක් කියන එකක් අපි හිතමුකෝ අපේ හිතේ තිබ්බා කියලා. එහෙම වුණොත් එහෙම අර විභාගයක් ලියන්නට කලින් බොහොම මෛත්‍රී සාගතව කාරුණිකව හිටපු කෙනෙක් ඒ කියන කටයුත්තට ඒ කියන විභාගයේ ලියන අදහසට නැත්තම් ඔය කියන විභාගයේ ඉහළින්ම පාස් වෙන්න ඕනමයි කියන අදහසට ආවට පස්සේ ඒ කෙනාගේ තිබිච්ච අර මෛත්‍රීමය ගතිගුණ අර නිහතමානී ගති ලක්ෂණ ටික එයාගෙන් ඈත් වෙන්නට පටන් ගන්න පුළුවන් හේතුව තමන්ගේ හිතේ තියෙන අර අදහසයි. ඉතින් ඒ දෘෂ්ටිය ඒ දැක්ම නිදහස් වෙනකම් එයාට ඇත්තටම පුළුවන් කමක් නැහැ සැනසෙල්ලක් ලබන්නට අර හඹා යෑම තියෙන හින්දා. හැබැයි මේ හඹා යෑම තියෙන අදහසින් ඒ අදහස් තියෙන කෙනෙක්ම ඒ අදහස් තියාගෙනම භවනාවට වාඩි වුණොත් පින්නතුනේ වර්තමාන මොහොතට අපි අවස්ථාව දෙන්නේ නැතිනම් අනිවාර්යයෙන් මේ කෙනා වර්තමාන මොහොතට සවන් දෙන්නේ නැති වේවි. වර්තමාන මොහොත කියන දේ අනුමත කරන්නේ නැති වේවි. වර්තමාන මොහොත මේ තමයි කියලා විශ්වාස කරන්නේ නැති වේවි. එහෙම නැතිනම් තවත් විදිහකට කිව්වොත් තමන් තරහෙන් ඉන්නවා නම් තරහෙන් ඉන්න විත්‍ය අනුමත කරන්නේ නැති වේවි. සැකෙන් ඉන්නවා නම් සැකෙන් ඉන්න විත්‍ය අනුමත කරන්නේ නැති වේවි. ආශාවට බැඳිලා රාගයට බර වෙලා ඉන්නවා නම් ඒ ඉන්න විත්‍ය අනුමත කරන්නේ නැති වේවි. කල්පනාවට බර වෙලා කල්පනාවට නැඹුරු වෙච්ච හිතකින් ඉන්නවා නම් ඒ බව විශ්වාස කරන්නේ හෝ අනුමත කරන්නේ නැති වේවි. ඉතින් මේවන් ඌ වාතාවරණයක් තියෙන කෙනෙක් භාවනාවකට වාඩි වුණොත් එහෙම ඒ කෙනාට ඇත්තටම උවමනා වෙන්නේ Tamanට උවමනා කරන දේ කරන්නටයි. භාගදා එයාගේ අභිප්‍රාය අදහස ආනාපාන සතිය බලන්ට නම් ඒක බලන්නටයි උවමනාව තියෙන්නේ. ඉතින් ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එතන ප්‍රශ්නයක් හදා ගන්නවා. ඒක ඊට පස්සේ අමනාපයකට බර වෙන්නත් පුළුවන්. මොකද ජීවිතේ වැඩි වෙලාවක් පුරුදු කරලා තියෙන අමනාප මේ ස්වභාවය නම් භාවනාවත් එච්චරටම සතුටුදායක සාමකාමී වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතය තුළදී අර ජයග්‍රහණය කරනවාම කියන අදහසින් අපිට ඉවත් වෙන්න පුළුවන් නම් සාමාන්‍ය ජීවිතය තුළදී පවා ඒ ජයග්‍රහණයම ලබනවා කියන අදහසින් බැහැර වෙන්නට පුළුවන් නම් අන්න පින්නතුනේ අපිට අවස්ථාවක් හම්බ වෙනවා ඒක නැති මේ ප්‍රශ්නේ විසඳ ගන්නට පුළුවන් ලේසි පාර. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ලේසි පාර හැටියට බුදුහාමුදුරුවෝ කියන ගාථාවකුයි අද ඔය මම මාතෘකාකට ගත්තේ ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ උපසංසේති ඊත්වා ජය පරාජය. ජයග්‍රහණයක් ලබනවා කියලා කියන්නේ තරගයකට මුහුණ දෙනවා කියලා කියන්නේ ඒ ජයග්‍රහණය ලබන කෙනා පරාජය වෙන අයව හදනවා අනිවාර්යයෙන්ම. ඒකේ තේරුම වෛරක්කාරයන්ව නිෂ්පාදනය කරගන්නවා, ඇති කරගන්නවා, වැඩි කරගන්නවා. තරගයකට මුහුණ දීලා පරාජය වෙනවා කියලා කියන්නේ ඒක මහා දුකකට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේලා වැනි වූ උපශාන්තයන් වහන්සේලා දුකෙන් නිදහස් වෙච්ච උත්තමයාණන් වහන්සේලා අපිට කියලා දෙන ක්‍රමයක් තියෙනවා. හිත්වා ජය පරාජය. ජයත් නැති පරාජයත් නැති තැනකට හිත හදා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඕක අපිට ඉඟි කරන්නේ ඇත්තටම කියනවා නම් හිතාමතා කැමැත්තෙන්ම පරාජය බාර ගන්නවා කියන තැනටයි.
හිතාමතා කැමැත්තෙන්ම තරගෙන් අයින් වෙනවා කියන අවස්ථාවටයි. එහෙම නැතිනම් භාවනාව පැත්තෙන් ගත්තොත් එහෙම හිතාමතා කැමැත්තෙන්ම තමන්ට උවමනාම දේ තමන් රුචි කරනම දේ කරන්නට හිතන්නේ නැතුව කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැතුව තියෙන දේ අනුමත කරන්නට පේන දේ දකින්ට ස්පර්ශ වෙන දේ දැනගන්නට ඉගෙන ගන්නවා කියන එකයි. එතකොට මේ අපි කිට්ටු වෙන්නේ අපි ගාව තියෙන අර සක්කාය දිට්ඨිය නැත්නම් මමත්වය එහෙම නැත්නම් ආත්ම සංඥාව කියන මේ කාරණේටයි මේ තට්ටු කරන්නේ පොඩ චුට්ට මමත්වයේ වැඩි කෙනා මේ ලෝකයේ තුල මහා විශාල ප්‍රශ්න සමුදායක් ඇති කරනවා වගේම මමත්වයේ අඩුවෙන්ට මමත්වයේ අඩු කෙනා මේ ලෝකයේ බොහොම සාමකාමී වටපිටාවක් තියෙන ලස්සන සුඳුරු තැනක් බවට පරිවර්තනය කරනවා. ඒක අපේ සමාජයට කරනවා වෙන්න පුළුවන්, අපේ පවුලට කරනවා වෙන්න පුළුවන්, තවත් අභ්‍යන්තරයට ගියොත් Tamanට සිදු කර ගන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් පින්නතුනි භාවනාවේදී දැන් ඔයත් කමඨහන් වාර්තාවල් ඉදිරිපත් කරන අය හැටියට මම මේ කාරණාව අද කියන්න කියලා කල්පනා කළා. ඒ වාර්තාවත් එක්ක අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් අර මමත්වයේ කියන එකෙන් නිදහස් වෙන විදිහක් මුලදී හදාගත්තට ඒ කියන්නේ වර්තමාන මොහොතට ජීවත් වෙන්න වර්තමාන මොහොත තුල ඉන්න අපි හිත හදාගත්ත වුණාට කමඨහන් වාර්තාවෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක හරි ඊළඟට මොකක්ද තියෙන්නේ මේක නම් හරි මේ කොටස නම් සම්පූර්ණ වුණා ඊළඟට එහෙනම් මොකක්ද තියෙන්නේ අන්න ඒ වගේ අර පරිලාහමය ස්වභාවයකට ඒ කියන්නේ මේක මදි තවත් දෙයක් මට ලැබෙන්න ඕන. කියන්නේ මේ ස්වභාවයට එහා ගිය තවත් දෙයක් තියෙනවා. මීට වඩා තවත් එකක් ලබා ගන්නට ඕන. අන්න ඒ වගේ කියන අර තණ්හාවකට බැඳිච්ච අදහසකට අපිව කෙමෙන් අරන් යන්න යැවෙන්න පුළුවන්. මොකද භාවනාව කියලා කියන්නේ සිහිය දියුණු කිරීම කියලා කියන්නේ ඇත්තටම හිතට කතා කරන්න පුළුවන් ලේසිම සහ ඉක්මන මාර්ගයක් මෛත්‍රියෙන් යුක්තව කරනවා. ඉතින් එහෙම වුණොත් එහෙම හිතට අපි මේ දෙන ආරෝපණයන් දීර්ඝ කාලීනවයි ඒ වගේ බලපෑම අපිට දැක ගන්නට දැන ගන්නට තේරුම් ගන්නට වෙන්නේ. ඉතින් ඒත් එක්ක මම අද ඔයයන්ට තව කාරණාවක් ඔයයන්ගේ හිතවල තියන්න කැමතියි. වෙනතනි භාවනාවේදී මූලිකම අභිප්‍රායක් වෙන්නේ යම් කිසි දෙයක් ලබා ගැනීමට වඩා තියෙන දෙයක් අතහැරීමයි. අතහැරෙන හැටි ඉගෙන ගැනීමයි. තියෙන දෙයත් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගැනීමයි. සරල විදිහටම කියනවා නම් ඊවසීම පුරුදු කිරීමයි. ඔය කියන කාරණා තමයි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ අර සාරාංශකීය කල්පලක්ෂයක් මුළුල්ලේ තිබිච්ච අත්දැකීම් වලින් අපිට කියලා දෙන්නේ මේ භාවනාව තුළින් ලැබෙන්නේ මේවයි කියලා. නමුත් අර එක දේවල් ඉගෙන කියාගෙන ඉන්න ඇත්තෝ හැටියට අපේ ජීවිතයේ තියෙන අර පුරුදු කාරණාත් එක්ක මේ දේවල් වලට අත ගහන අය හැටියට සමහර විටක අදහස් එන්න පුළුවන් භාවනාව තුළින් හෝ යම් කිසි දෙයක් ලබා ගන්නට තමයි මේ සැරසෙන්නේ යම් කිසි දෙයක් අත්කර ගැනීමටයි මේ සැරසෙන්නේ කියන ආන්ගේ අර්ථය. ඇත්තටම කියනවා නම් අපි ඉපදිලා තියෙන්නේ සාරිපුත්තයන් වහන්සේගේ අර දේශනාවට අනුව අංගුත්තර නිකාය 8 තියෙන අං තියෙන හරක් හැටියට. මේ ඉගෙන ගන්නේ අං කඩා ගන්නටයි. එතකොට ඇත්තටම කියනවා නම් අපි මේ ඉගෙන ගන්නේ අපි ගාව තියෙන හැකියාවන් ටික බැහැර කරලා දාන්නටයි. අපිට තියෙන උවමනාවන් ටික බැහැර කරලා දාන්නටයි. ඒ උවමනාවන් ටික ඕනෑවල් ටික අයින් කළා දැම්මම ඇත්තටම කියනවා නම් ඕනෑ එපාකම් ටික අයින් කරලා දැම්මාට පස්සේ ඒ ඇති වෙන මනස ඒ ඇති වෙන හිත මමත්වයක් නැති මගේ කියලා ගන්නට දෙයක් උවමනාවක් නැති බැහැර කරන්නට ඕනෑම අවස්ථාවකදී සූදානම් වෙන විදිහේ හිතක් තියෙන බැහැර කළ යුතු දේ බැහැර කරන්නට ඕනෑම අවස්ථාවකදී හැකියාවක් පුළුවන්කමක් තියෙන නිහතමානී හිතක් හදාගනී. ඒ තැනටයි වෙනතුනේ අපි මේ භාවනාව තුළින් යන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒක යන්නට අපිට හැකි වෙන ක්‍රමයේ හැටියටයි ඔය කියන සාමාන්‍ය ජීවිතයේදී පවා අපි කරන කියන කටයුතු වලදී සිහිය පුරුදු කිරීම තුළින් අපිට මේ මූලික අභ්‍යාසයන් ටික හම්බ වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී අපි අනතිමානී වෙලා ඒ කියන්නේ නිහතමානීත්වයක් නැතුව අපි මෛත්‍රියක් නැතුව කතා බහ කළා නම් මේක හරි සරල වැඩපිළිවෙලක් තමයි මම පිළිගන්නවා. බොහොම ප්‍රාථමිකයි කියලා හිතෙන්නත් පුළුවන් මම ඒත් පිළිගන්නවා. ඒ වුණාට මගේ විශ්වාසය තමයි අවුරුදු ගානක ලංකාවේ සහ තායිලන්තයේ වගේම ගුරුමේ ස්වාමීන් වහන්සේලාත් ආශ්‍රය කරලා ඒ ලබාපු අත්දැකීම් වල හැටියට මට තේරෙන හැටියට අපි මේක මුල් තැනේ ඉඳලාමයි චුට්ට හදාගෙන යන්න ඕන.
එහෙම කරගෙන ගියා නම් එහෙම කරගන්නට පුළුවන්කමක් අපිට ලැබුණා නම් තිබුණා නම් ඊළඟට එන කාරණාවන් වලදී ඒවා හසුරුවා ගන්නේ කොහොමද කියන එක ගැන අපිට මහා ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද අපේ මූලාරම්භය අතිවාරම හොඳට සකස් වෙලා තියෙන හින්දා. ඉතින් මේ ආකාරයෙන් බලනකොට පින්නතුනේ මේ කියන සතිපට්ඨානය අර සම්මා දිට්ඨිය ඇති කර ගන්නට පාර පෙන්වනවා වගේම ඒ සම්මා දිට්ඨිය යහපත් වූ සංකල්පනා ඇති කර ගන්නටත් ඒ යහපත් වූ සංකල්පනාවෙන් සිටින කෙනා යහපත් වචන කතා කරන්නටත් යහපත් වචන කතා බහ කරන කෙනා යහපත් වැඩ කටයුතු කරන්නටත් යහපත් වූ වැඩ කටයුතු කරන කෙනා යහපත් විදිහට වෑයම් කරන්නටත් යහපත් විදිහේ ජීවිතයක් පවත්වන්නටත් යහපත් වූ සිහියක් ඇති කර ගන්නටත් යහපත් වූ විදිහට හිත තැම්පත් කර ගන්නටත් එහෙම නැත්නම් නිවැරදි ආකාරයට හිත තැම්පත් කර ගන්නටත් ඉගෙන ගන්නා වූ කෙනෙක් බවට පරිවර්තනය වේවි. එවන් වූ මාර්ගයක ගමන් කරන කෙනාට සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන කාරණා දෙක සලසා ගන්නට පුළුවන් වෙන විද්‍යයි බුදු පියාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই කාරණා සිදු කරන එකයි අපි සතිපට්ඨානය තුලින් නැත්නම් ওই කාරණාවන් ඇති කර ගන්නට පාර හදාගන්න එකයි සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් අපි කරගෙන යන්නේ. ඒකේ තවත් පැත්තක් කියනවා නම් Tamanගේ සිත ගියාවන් පසුපස හඹා යන්නේ නැතුව Tamanගේ සිත ගියාවන් ඔස්සේ ජීවිතේ මෙහෙවන්නේ නැතුව කරන්න පුළුවන් දේ කරනවා. නමුත් ඒක තුලත් අර යම් කිසි විදිහක සීමාවක් පනවාගෙන Tamanට දරන්න පුළුවන් සීමාවක් සහ අනිත් අයට කරදරයක් නොවන විදිහේ සීමාවක් හදාගෙන මේ ජීවිතේ ගමන් කරන්නට උත්සාහවන්ත වෙනවා. අන්න ඒක පුරුදු කරන කෙනාට සතිපට්ඨානය වඩනවා කියලා කියනවා නම් අන්න ඒක ඇත්තටම කියනවා නම් කොහෙටවත් බරවීමක් නැති කොහෙටවත් එල්බීමක් නැති අපක්ෂපාත වෙච්ච නිරීක්ෂකෙක් බවට පරිවර්තනය වෙන්නට පරිවර්තනය කරගන්නට අපිට පුළුවන්කම ලැබේවි. ඒක ඇත්තටම අපක්ෂපාත වගේම නිහඬ නිරීක්ෂණයකුත් වේවි. මේ පරීක්ෂණාගාරය තුල අපි අපිවම නිරීක්ෂණයට ලක් කරાવી අපේ කතාවම අපේ වැඩ කටයුතුම අපේ සිතුවිල්ලම අපි නිරීක්ෂණයට ලක් කරાવી අපේ විවේචකයා අපිම වේවි අපේ පරීක්ෂකයා අපිම වේවි අපිව හදන්න අපිට දඬුවම් කරන්නට උත්සාහ කරන කෙනා අපිම වේවි. ඒක අසාධාරණ විදිහට නැතුව සාධාරණ වූ සාමකාමී විදිහකට කරන්නට අපිම ඉගෙන ගනීවි. ඉතින් ආන් ඒ කාරණාවයි සතිපට්ඨානය තුළින් අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිවන් වූ ආකාරයකට හිත සකසාගෙන මධ්‍යස්ථ භාවයක් යුක්තව අපිට භාවනාවට යන්න පුළුවන් කමක් තියෙනවා නම් ආනාපානය දැනෙන එක හෝ නොදැනෙන එක සද්ද ඇහෙන එක හෝ නොඇහෙන එක ඇඟේ තියෙන වේදනාවල් ටික දැනෙන එක හෝ නොදැනෙන එක ශරීරයේ දැනෙන එක හෝ නොදැනෙන එක ආනාපානයේ දැනෙන එක හෝ නොදැනෙන එක කියන ඔක්කොම ටික එකක් බවට පරිවර්තනය වෙන්නට පටන් ගනීවි. මොකද මේ හැම එකක්ම අපිට සිහිය දියුණු කරගන්නට උපකාරයක් වෙනවා හැරෙන්නට වෙන කිසි රාජකාරියක් වෙන කිසි කාර්යයක් ඒ දේවල් වලින් සිදු නොවන හින්දා අන්න එහෙම බවක් අපිට ඇති කර ගන්න පුළුවන් වුණොත් අපි මේ ලෝකයේ තියෙන මේ හේතුඵල ධම කියන එක තේරුම් ගනීවි. හේතුවක් ඉඳලා මේ දේවල් ඇති වෙනවා. හේතු නැති වුනහම නැති වෙනවා කියන අර්ථය අපි තේරුම් ගන්නට පටන් ගනීවි. ඒ මොනොත් එහෙම අපිට මේ ජීවිතේ නිදහසේ සැනසෙල්ලේ ඉන්නට පුළුවන්කම සැලසෙවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් නිවන් වූ සැනසීමක් ඇති කර ගන්නට අදත් මේ කියලා දුන්න අවවාදය ඔයත්න්ගේ සිස්සතන් වල බොහෝ කාලයක් මතකයේ රැඳේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සාදු 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 හොඳයි. මොනවද ඉතින් කමටහන් තියෙන්නේ වාර්තා? ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ගිය සැරේ සාකච්ඡාවෙන් පස්සේ මට ගිය සැරේ සාකච්ඡාවට වාඩි වෙනකොටත් මට දැනෙලා තිබ්බ දෙයක් තමයි මගේ හිතේ ටිකක් මේ භාවනාව ගැන ලොකු පීඩනයක් ඇති වෙලා තිබ්බා. දැන් මොනවා හරි මේකෙන් ප්‍රෝග්‍රස් එකක් තියෙන්න ඕනේ. නමුත් මගේ ප්‍රෝග්‍රස් එක මදි. ඒ වාගේ දේවල් වලින් ටිකක් මගේ හිතේ පීඩනය තිබ්බා. නමුත් ගිය සැරේ සාකච්ඡාවෙන් පස්සේ ස්වාමීන් වහන්සේ මම හිතාගත්තා අපි පූර්ව කෘත්‍ය ගැනත් කතා කරානේ. මම හිතාගත්තා ඒ ඔක්කොම ටික අතහැරලා දැන් පූර්ව කෘත්‍ය කරන්නත් අර දැන් වෙලාව හොයාගන්න එපා. එතකොට මම දැන් මේ වෙලාවේ බෑ වෙලෙඩක් ඉන්නවා මේ වෙලාවේ බෑ. එහෙම කියලා ඉතින් මම පුළුවන් හොඳ කාල පරාසයක් එනකම්ම ඉන්නවා. ඒවත් ඔක්කොම අතහැරලා ඒ විදිහට පූර්ව කෘත්‍ය මොනවත්ම නැතුව
මේක මට විතරයි කරන්නේ එහෙම කියලා හිතලා වාඩි වෙලා තමයි ගිය සුමානේ ඒ සාකච්ඡාවෙන් පස්සේ වාඩි වුණේ. එතකොට ස්වාමීන් වහන්සේ පහසු විදිහට වාඩි වෙලා ඊට පස්සේ මුලින්ම ශරීරයේ ඉරියව් අතපය තබා ඇති විදිහ ශරීරයේ යම් තැන්වල වේදනාවල් ආදියට හිත යොමු කරා. එහෙම කරනකොට નિરાයාසයෙන්ම හුස්ම විතට අවධානය යොමු වුණා. නාසය අග හුස්ම ගැනීම, උදරයේ පිම්බීම හැකිලිම, හුස්ම කෙලවර, ශරීරයේ තෙරපුම් ගතිය යනාදී වෙතට අවධානය යොමු කරා. මේ අතරේදී බාහිර ශබ්ද එදා සාකච්ඡා කරපු දේවල් ඒ ආදියට හිත යොමු වෙනවා. එතකොට මම දැක්කා පසුබිමින් හුස්ම ගැනත් මගේ අවධානය තියෙන බව. ඒ විදිහට තමයි එතකොට හුස්ම වෙතට දැන් ඒක මතක් වුණාම මේ මගේ හිත වෙන තැනකයි තියෙන්නේ කියලා මම ආයි හුස්ම වෙතට සම්පූර්ණ අවධානයම ගන්නවා. නමුත් හුස්ම වෙතත් පසුබිමින් අවධානය තියෙනවා අර කල්පනා කරනකොටම. සම්පූර්ණයෙන් දැන් අර ඔක්කොම ටික අතහැරලා වාඩි වෙච්ච හින්දා වෙනදාට වඩා වැඩි කාලයක් විනාඩි 20ක් 30ක් විතර මම වාඩි වෙලා ඉඳලා තියෙනවා. කොටින්ම මම වාර්තාව ලියන්නෙත් නැහැ මොනවත්ම කරන්නේ නැහැ මේක මට පමණයි කියලා හිතාගෙනයි කරේ. නමුත් නැගිට්ටත් පස්සේ මම හිතුවා මම මේක ලියන්න ඕනි කියලා. එහෙම තමයි ලිව්වේ ස්වාමීන් වහන්සේ. ඒ වාර්තාව විතරයි මම ලියලා තියෙන්නේ. මට සතියේ ඉතුරු ටික ඇත්තටම භාවනා කරගන්න බැරි වුණා. මොකද මේ මම අර වෙන මේ අභිධර්ම පන්ති වලට සවන් දෙමින් හිටියා. ඒකට ලොකු කාලයක් මට වියදම් වුණා. නමුත් මම ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ දැන් ඉදිරියට කරන්න හිතන් ඉන්නේ වැඩි පූර්වක ඒ කියන්නේ කිසිම පීඩනයක් ගන්න නැතුව මේක මට සඳහා පමණයි මේක ප්‍රෝග්‍රස් එක තිබ්බත් එකයි නැතත් එකයි කියලා එහෙම හිතාගෙන කරන්න තමයි හිතන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. well අර මට සඳහා පමණයි කියලා කියපු එකත් එක්ක මම කැමති කියන්න. පුතේ ඇත්තටම භාවනාව අපි කරන්නේ අපි වෙනුවෙන්. හැබැයි ඕක අපි ප්‍රතිපත්තහනේ පුරුදු කරගෙන යනකොට ඒකේ තියෙන ප්‍රයෝජනය ගලාගෙනත් යනවා ලෝකයට අනිවාර්යෙන්ම. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මම කතා කරනකොට ඒ කතා බහ කරන්නේ මේ දෙයයි කියලා තේරුම් ගන්නේ නැතුව එහෙම නැත්නම් මං හාමුදුරුවෝ කෙනෙක් නේද කියන එක මගේ හිතේ නැතුව මං ඔයත් එක්ක කතා බහ කරා නම් එහෙම බාගදා සරප් විදිහට කතා බහ කරන්න මාව යෙදෙන්න පුළුවන්. නමුත් සිහිය තියාගෙන අවධානය තියාගෙන ඒ උමනාකමත් එක්ක ඕනකමත් එක්ක ඒක කරගෙන යනකොට මට මගේ තියෙන ප්‍රමාණය තියාගෙන ඒ ප්‍රමාණය තීරුම් අරගෙන ඒ වටිනාකම ආරක්ෂා වෙන විදිහට කතා බහ කරන්නට අවස්ථාව සලසා ගන්න පුළුවන්. එතකොට පුතේ මේකේ ප්‍රධානම ලැබෙන වාසිසහගත භාවය අපිට එනවා වගේම ඒ වාසිය ගලාගෙන යන්නේ ලෝකයටයි. එතකොට මේ දෙපැත්තම සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි අර හිතාපු එක හොඳයි. ඊට කලින් තිබ්බා වගේ අර ඉලක්කයක් අරමුණක් තියාගෙන භාවනාවට වාඩි වෙනවාට වඩා ඒ දේ කරන්නට උත්සාහ කරනවාට වඩා එහෙම දෙයක් නැතුව නිවිසනසිච්ච භාවයකින් කරන්නට උත්සාහවන්ත වෙන එක හොඳයි කියන අර්ථයෙන් ඉන්නේ. එතකොට තමයි අපේ අර තියෙන මමත්වය කියන එක තිබ්බා ඒ මමත්වය කියන එක දැන් අයින් කරගන්නට උත්සාහ කරනවා කියන එක තේරෙයි. ඉතින් ඔබතුමියගේ රුචිකත්වය තියෙනවා නම් අභිධර්මයේ වගේ දේවල් ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි මම රත්තරන් පුතේ ඔබතුමිය S2 පියාගත්ත වෙලාවට කතා බහ කරන වෙලාවට වැඩ කටයුතු කරන වෙලාවට Taman දිහා බලන්නට ඉගෙන ගත්තා නම් අන්න එතන තමයි ඔය කියන අභිධර්මයේ වර්තමාන මොහොත තියෙන්නේ කියන එක මම නිකන් ඉගි කරන්න කැමතියි. ඉතින් කොහොම නමුත් භාවනාව තුළ ඔය කියන කමඨහන් වාර්තාව මම ලියන්න කියන යෝජනාව කරේ ඒක වෙන අයට උපකාරයක් වෙන අදහසට නන් නෙවෙයි. ඕක ලියන්න උනහම තමයි ඔය කියන අපි ඒ කරාපු දේවල් ටික සහ ඒ දේවල් වල තියෙන නිවැරදි භාවයන් ටික ප්‍රකට වෙන්නට තේරෙන්න ගන්න. උදාහරණයක් ඇටියට කියනවා නම් අපතා ඕක ඔයා ලියන්න හිතුවේ නැත්නම් ওই විදිහට හිතන්න හිතුවේ නැත්නම් අපි හිතමුකෝ භාවනාවක් නිකන් ඔහේ කරගෙන යන්න විතරක් කල්පනා කළා නම් ඊට කලින් භාවනාවට වාඩි වෙන්න කලින් මට ඌමනාවක් තිබ්බා. දැන් මට භාවනාවට ඒ ඌමනාව තියාගෙන ගියොත් ලොකු අවුලක් වෙනවා කියන එක සමහරක් විට අහුවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද අපි අර කෝස් එකක් වගේ එකක් නම් කරන්නේ එහෙම වුණත් එහෙම අපි කරන්නේ ඒ දේ හඹා යන එක මිසක මේ තියෙන දේ තේරුම් ගන්න එක නෙවෙයි වෙන්නේ හින්දා. ඉතින් ඒකේ හින්දායි මම ඔය පුනාම කිව්වේ
කමඨහන් වார்த்தාව ලියන එක වටිනවා කියලා. ඒක හිතෙන්න පුළුවන් ඒක එච්චර සුදුසු නෑ. සමහරක් විට මං ගැන වැරදි විදිහට හිතන්නත් පුළුවන් කට්ටිය. එහෙම එකක් ඇත්තටම නෑ. මෙතනදී අපි කතා බහ කරන දේවල් අපිට අතරට විතරක් තියෙන දේවල්. ඇත්තම කියනවා නම් මීතිරිගලදී සාංශේ ඔය ඉස්සරහදී කමඨහන් වார்த்தා ඉදිරිපත් කරනකොට සාංශේගේ දේශනා අහලා බලන්න. හරි පුදුමාකාර කාරණාවල් එළියට එනවා. වාසනාවක් තියෙන්නේ ඒකේ හොඳ වැදගත්කමක් තියෙන්නේ අපි කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කරනවා නම් අන්න එතන තියෙනවා අපි දැකපු දේ වචනයකට පරිවර්තනය කරගන්න පුළුවන් තරමට පුරුදු කරපු බවක්. අන්න ඒකයි විශේෂත්වය වෙන්නේ. අන්න ඒකයි වැදගත්කම වෙන්නේ. එතකොට කොහොම වුණත් කමඨහන් වார்த்தාවේ තියෙන ඒ සාධක ටික හරි ලස්සනයි. ඔබතුමී කියනවා භවනාවට එන්න පුළුවන්කම තියෙනවා අර විදිහේ හිතට බලපෑමක් ඇති කරගන්නේ නැතුව එහෙම තියාගන්නේ නැතුව භවනාවට වාඩි වුණාට පස්සේ ඒක හරි නිදහස් වගේම පීහට ගලාගෙන යන්න පුළුවන් ආකාරයක් දැනෙනවා කියලා. ඒත් එක්කම ප්‍රකට වෙන්න පටන් ගන්නවා වේදනාවල්, ශරීරයේ ස්වභාවයන්, ඊට පස්සේ හිතේ මේ දුවන ඒවා. නමුත් ඔය අතර ආනාපානයත් ළඟපාත තියාගන්න හෝ දකින්න හෝ එහෙම නැත්නම් හිතට ආරක්ෂාවක් තියෙන තැනක් හැටියට ආනාපානය තියාගෙන අනිත් ඒවා බලන්ට කරන්ට ඉගෙන ගන්න පුරුදු වෙච්ච බවක් තමයි මට නම් තේරුනේ ඒ කමඨහන් වார்த்தාවේ හැටියට. ඉතින් ඒක ඇත්තටම හොඳ කාරණාවක් හැටියට කියන්න කැමතියි. මේ වෙනකොට අපි අර මේ ලෝකේ තියෙන ස්වභාව ධර්මය තේරුම් ගන්න ගමෙන් හිත එහෙම දුවන එකට අවස්ථාව දෙන ගමෙන් සාමයෙන් ඉන්න විදිහක් ගැන ඉගෙන ගන්න පටන් අරගෙන තියෙනවා. ඕක අර වචන මාත්‍රයෙන් අපි කිව්වේ නැති වුණාට මෙතන මම ආයනේ තියෙනවා, මෙතනින් මම ගැලවෙනවා, මෙතන අහවල් කාරණේ තියෙනවා, ඒක මෙතනින් ගැලවෙනවා කියලා කිව්වේ නැති වුණාට ප්‍රායෝගිකව මේ දේවල් වලට මුහුණ දෙන්නට ක්‍රියාත්මක කරන්නට පටන් අරගෙන තියෙන විත්‍ය ඔබතුමීට තේරෙවි. කොහොම නමුත් පුතේ භාවනාව නැවත නැවත නැත්තම් ඔය කියන ආකාරයට සිහිය පිහිටුවා ගැනීම නැවත නැවත වඩන්ට පුරුදු කරන්ට ඔය කියන කාරණාවන් අතර ඒ කියන්නේ හුස්ම දැනීම, වේදනාවන් දැනීම, සිතිවිලි එහා මෙහා යෑම සහ ශරීරයේ තියෙන ස්වභාවය තේරීම, අද්ද බද්ද වලට හිත යෑම කියන මේ කාරණා අතර යම්කිසි විදිහක අපිට පරතර තේරෙන්න පටන් ගනීවි. ඒ වගේන් අපිට සිද්ධ වෙන බාධා වල තියෙන ප්‍රමාණයත් එක්ක ඒවට අපිට එක එක විදිහේ ඉලක්කම් ටිකක් දෙන්න. අන්න එහෙම කියමුකෝ නිකන්. තේරුම් ගන්න පුළුවන්කමක් හම්බ වෙවි. අන්න ඒකත් එක්ක ඊළඟට අපිට අවස්ථාවක් ඒවි හිතේ ගැඹුරට යන්න ඒ වාගෙන් අතහරින්න ලේසි වෙන දේවල් ටික ප්‍රකට වෙන්න තේරුම් ගන්න පටන් ගනීවි. ඕක බාහිරින් කිව්වොත් එහෙම ඒක ඇත්තටම වැරද්දක් වෙනවා මංගේ පැත්තෙන් මං කරන. මොකද එහෙම වුණොත් එහෙම ඔයතෝ එහෙනම් මේක කරන්න ඕන කියලා ඒ දේ කරන්න යන තැනට හිත හදා ගන්න පුළුවන්. ඒක ඇත්තටම වැරදි. එහෙමනම් මේක සිද්ධ වෙන්න ඕන මට කියන්න තියෙන්නේ ඔය කියන හැටියට භවනාව හොඳින් සිද්ධ වෙනවා. පුළුවන් තරම් ඒකට කාලය ගන්න උත්සාහ කරන එකයි ගොඩක් වටින්නේ. එහෙම කරනකොට ඔබතුමියටම තේරෙන්න පටන් ගන්නේවි ඔය කියන කාරණාවල් අතර අතහරින්න තවත් ලේසි වෙන කාරණාවල් තියෙන්න පුළුවන්. බැහැර කරන්න ලේසි වෙන කාරණාවල් තවත් තියෙන්න පුළුවන්. ඒත් එක්කම සිහිය දියුණු කර ගන්නට උපනා වෙන කාරණා තියෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට කියමුකෝ දැන් ඉන්ද යන වෙලාවක් වගේ නම් ඔය වගේ කාරණා කීපයකට හිත යැවෙන එක ලාභයක් වගේ. මොකද එතකොට හිතට පොඩ්ඩක් නිකන් අර විශ්ෙන්න පුළුවන් ගතියක් වගේ එන හින්දා. නමුත් ඒවා අපි ඉගෙන ගනිවි චුට්ට ඒවා කොයි විදිහට පාවිච්චි වුණොත් හොඳද භාවිතා වුණොත් හොඳද කියලා. ඉතින් ඊළඟ වතාවෙත් පුතේ පුළුවන් තරම් භාවනාවට නැඹුරු වෙන්න බලන්න. අර වගේ සීමාමායම් අයින් කරගන්න එක ගොඩක් හොඳයි. ඒ සීමාමායම් අයින් කරගන්න ඒ අදහස ඒ දැක්ම තව ටිකක් පුරුදු කරන්න බලන්න. අන්න එතකොට ජීවිතය තුලදී වුණත් අපි නොහිතන විදිහේ වෙනස් වීම බවට පරිවර්තනයන් බවට අපේ පරිවර්තනය වෙන්න පටන් ගන්න පුළුවන්. හැබැයි මම මෙහෙම එක්කුත් කියන්න කැමතියි. සතිපට්ඨානය පුරුදු කරන එක සහ අර අභිධර්මයේ වගේ දෙයක් ඉගෙන ගන්න එක අතර ලොකු ඩිස්ටන්ස් එකක් පරතරයක් ඔබතුමීට තේරෙනවා නම් කරුණාකරලා එකකට යන්න කියන අදහසත් මම කියන්න කැමතියි. නැති වුණොත් එහෙම බාගදා ටිකක් අර දෙලුවක් අතර අතරමං වෙන අන්න ඒ වගේ එකකට එන්න පුළුවන් වෙන්නත් පුළුවන්. එහෙමයි නහන්සේ එහෙම ඩිස්ටන්ස් එකක් තේරුන්නේ අපි දැන් මේ භාවනාවෙන් කරන දේම ටිකක් ගැඹුරෙන් බලන එක කියලා තමයි හිතන මේ දෙක සම්බන්ධ කරගන්න පුළුවන් මට. එහෙමනම් කමක් නැහැ. එහෙමනම් බොහොම හොඳයි. ඒ හැරෙන්න මොකක් හරි මේක අර
දෙපැත්තකට යන පාරවල් දෙකක් වගේ එහෙම තේරෙනවා නම් මං කාරුණිකව ඉල්ලන්න කැමතියි පොඩ්ඩක් එක විදිහක් ඒ කියන්නේ ඔබතුමී රුචි කරන විදිය රුචිම කරන විදිහට නැඹුරු වුණොත් හොඳයි කියලා. ඉතින් ඒ ඊට මෙහා මම හිතේ ඔය කරන විදිහේ ඔය කරන කටයුතු හොඳයි. ඕකට තව ටිකක් නැඹුරු වුණාම ඔබතුමීට තේරෙවි සාමාන්‍ය ජීවිතයේදී පවා අර විදිහට ලොකු බලාපොරොත්තුවක් හර එහෙම තියාගෙන එහෙම නැත්නම් ලොකු මමායනයක් තියාගෙන මේ දේවල් කරන එකෙන් තියෙන මානසික පීඩාව පීඩනය වගේම එහෙම නොතියාගෙන කරන එකේ තියෙන මානසික නිදහස සැහැල්ලු භාවය කියන එක ඔබතුමීටම ඩිංග තේරෙන්න ගනීවි. කොහොම නමුත් ඔය පුරුදු කරපු තැනට නැවත නැවත පැමිණෙන්න බලන්න භාවනාව තුළදී. ඒම භාවනාවෙන් පස්සේ ඒ කර කියාගත්ත දේ ගැන ආයෙ හොඳට විමර්ශනය කරන්න ආපස්සට හිතලා බලන්න. ඕකෙන් ඔකට පාලියෙන් කියන්නේ ප්‍රතිවේක්ෂාව කියලා. ආපස්සට දකින්නවා කියලා. ඔව්. එහෙම කරන්න අන්න එතකොට සිහිය තුළ අපි කොච්චර වෙලාවක් හිටියද මොන වෙලාවෙදිද අපිට ඒ සිහිය කියන එක නැති වුනේ කියන එක තේරෙන්න ගනීවි. ඇත්තටම කියනවා නම් කමඨහන් වார்த்தාවෙන් මම බලාපොරොත්තු වෙන දේ ඔන්න ඔච්චරයි. මේ වෙලාවේදී මට සිහියෙන් ඉන්න පුළුවන් වුණාට මේ වෙලාවේදී සිහියෙන් ඉන්න බැරි වුණා කියලා. බාගදා ඔබතුමීගේ පැත්තෙන් බැලුවොත් මතක් කරලා බලනකොට දැන් වார்த்தාවට ලියපු නැති සමහර කොටස් තියෙන්න පුළුවන් ඔය අතර සිද්ධ වෙච්ච. ඒවා ලියන එක හෝ තාමත් අපිට නිකන් නූමනයි කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒ දේවල් හිතට ඇවිල්ලා තියෙන්න පුළුවන් ඒ වෙලාවට. තාමත් අපි ඒක අනුමත කරන්නේ නැහැ මම පුතේ. ඒක සිහියක් හැටියට. ඒක අපි දකින්නේ වැරද්දක් හැටියට වෙන්න පුළුවන්. නමුත් සිහියෙන් කරන්නේ මේ ලෝකේ අර තියෙන කිසි දෙයක වැරද්දක් නැහැ. නමුත් ඒක දැනගන්න එක විතරක් සිහියෙන් අපිට උගන්වනවා. ඒකයි මේකට අපක්ෂපාත නිරීක්ෂණයක් කියලා කියන්නේ. තවමත් අපි අර පක්ෂපාතී භාවයේ තියෙන්න පුළුවන් යම් පැතිවල ඒකින්ද ඒ කියන අර නිහඬ නිරීක්ෂණය කියන ඒ වගේ තැනකට තවත් අපි හිත පුරුදු කරන්න බලමු. අන්න එතකොට ඔබතුමීට තේරෙන්න ගනීවි මේකේ කොහොම ස්වභාවයක් තියෙනවද කියලා. බොහොම හොඳයි යා පරීක්ෂණය. බොහොම හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීනාට ගොඩක් පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අවසරයි. බුදුන් වැඳීමෙන් පසුව සක්මන් භාවනාව කරන්න පටන් ගත්තා. පාදවල මුලින්ම විලුඹ පොළව සමග ගැටෙන සැටිත් ඉන්පසු ඇඟිලි පොළවට ගැටෙන සැටිත් බලමින් විනාඩි 5ක් පමණ සක්මනේ යෙදුණා. එක පාදයක විලුඹත් ඊළඟට ඇඟිලිත් බිම ගැටෙන විට නොදැනුවත්වම අනික් පාදයේ ඇඟිලි පොළවට තද වී විලුඹ එසවෙන ආකාරයද නිරීක්ෂණය වුණා. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට ඇඟිලිවල සහ කකුලේ ඇට පොළවට ස්පර්ශ වී වේදනාවක් දැනුන නිසා එය නතර කර පර්යංකයට යොමු වුණා. නාසිකාග්‍රයට හිත යොමු කර සිටින විට සිත සංසුන් වන බව දැනුණා. ඉන්පසු සිත කය තුලට යොමු කොට හුස්ම පෙනහළු වලට ඇතුල් වෙන සැටිත් ඉන් පිටවන සැටිත් බලා සිටියා. ටික වේලාවකින් විනාඩි 5කින් පමණ හුස්ම රැල්ල නොදැනෙන ගතියක් දැනුණා. නිහඬව එලෙසම සිටින විට කය සැහැල්ලු වී කිසිවක් නොදැනෙන ගතියක් දැනුණා. නිකම් මිදුමක් අතර සිටිනවා වගේ තේරුණා. නමුත් වරින් වර මෙසේ ඉන්න කාලය තුල සිත දෙස බලා ඉන්න කාලය තුල මොනියම් හෝ සිතුවිලි ආවත් වරින් වර ඉබේම සිත සංසුන් වුණා. මේ ආකාරයට විනාඩි 30ක් පමණ සිටියා. මීට කලින් සතියේ මෙන් කයේ ගැස්සීමක් ඇති වුණේ නැහැ. මම සෑමදාම බුදුන් වැඳීමෙන් පසු භාවනා කරන අතර සතියේ සමහර දිනවල සිත සංසුන් නොවන අවස්ථාවන්ද තිබුණා. ඒ අවස්ථාවල කොතෙක් උත්සාහ කළත් එසේ කිරීමේදී ඔළුව බරගතියක් අපහසුතාවයක් ඇති වෙන නිසා භාවනාවෙන් අයින් වුණා. සාපේක්ෂව බලන කල වැඩි දවසක් හිත සංසුන් වූ බව කිව හැකියි. මම විශ්‍රාම දිවියක් ගෙවෙන කෙනෙක් වෙන නිසා සාමාන්‍යයෙන් නිදහසේ ගෙදර හිටියත් ගිය සතියේ නිතරම වෛද්‍යවරුන් අම්බෙන්න ගියා මේ බෙහෙත් ගන්න. සමහර විට ඒ හේතු අර මගේ යන සාමාන්‍ය දිවි පෙවතට අමතරව නිසා හිත සංසුන් නොවුණාද කියලත් හිතට ටිකක් සැකයකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි යමේ කමඨාන් වාර්තා හරි ලස්සනයි. හැබැයි අපේ විශ්‍රාම ගිය මේ උපාසක අම්මා හරියට ගානක චතුරාර්ය සත්‍ය දකින්න ඕන්න මෙන්න තියලා අඩිය තියන්න හදනකොටම නතර කරලා තියෙනවා. අන්න එතනයි සීන් එක තියෙන්නේ.
දුක ප්‍රකට වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ ශරීරයේ තියෙන එහෙමයි. ඇටකටු ටික ඇනෙන විත්තිය තේරෙන්න පටන් අරගෙන තියෙනවා. සක්මන් කරනකොට අපි ඇත්තටම හිතනවානේ සක්මනේදී බලාපොරොත්තු වෙන දේ මොකද්ද කියන්නේ පාදයේ තියෙන එක, ඇඟිලි වදින එක, එදි ගෑවෙන එක, මේ හුලඟ දැනෙන එක, ওই ටිකම කියලා. නමුත් අම්මේ අපේ හිත ඊට වඩා අභ්‍යන්තරයටත් යන්න පුළුවන්. ඒ අභ්‍යන්තරයට යනකොට තමයි යොන්න වේදනාවල් ටික ප්‍රකට වෙන්න ගන්න. ඌව තමයි මේ ඇඟේ තියෙන්නේ. අපි හිතන්නේ ඊට ලස්සනයි, මහතයි, සුදුයි, උසයි, මිටි මොකක් හරි කමන්නේ. ඒ එහෙම තිබ්බා වුණාට මේකේ අස්තේ ඌව හැදිලා තියෙන්නේ හුලං වලින් තමයි. මේක අස්සේ හැදිලා තියෙන්නේ ওই ලේ අනම්මනම් වලින් තමයි. මේක අස්සේ හැදිලා තියෙන්නේ ඇත්තටම පිරලා තියෙන්නේ වේදනාවල් හන්ද තමයි. එතකොට භාවනාවේදී තමයි මේ සතිපට්ඨානය කියන එකට පිං සිද්ධ වෙන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව හින්දා තමයි අපි ඒක අහන්න තරම් වාග්යවන්ත වෙලා හිටපු හින්දා තමයි ඔන්න අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නේ ඕක පුරුදු කරගෙන යනකොට මේකේ අස්සේ තියෙන මේ ලෙඩ ටික. ඒ ටික එනකොට අම්මේ ඒක සමහර විටක නෙවෙයි ගොඩක් වෙලාවට අපේ අර ගෝචර තලයට අයිති නැති එකක් හින්දා අපි හිතනවා ආරයිට් දැන් මාරුනා නම් හොඳයි කියලා. ඒක හරියට අර සද්දයක් ඇහෙනකොටම ඉරියව්ව මාරු කරා වගේ වැඩක්මයි. දෙකම එකයි. නමුත් මෙතනදි තමයි අපි අර වඩාගත් සිහියේ ප්‍රධානම වැදගත්කම තියෙන්නේ. ඕක ඇත්තටම කියනවා නම් ඔතන ඉරියව්ව මාරු කරන්න හිතුවේ යන්නේ අපිනේ. හිතාමතානේ. එහෙමයි. 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 අන්න එතනයි කාරණේ තියෙන්නේ. අන්න එතකොට දැන් මේ ඊට කලින් වෙලාව තුළ මමත්වයෙන් බැහැර වෙන විදිහට අපි පුහුණුව කරගෙන ගිහිල්ලා තියෙනවා. මමත්වේ නැත් වගේ ඉන්න හිත හදාගෙන සකස් කරගෙන තියෙනවා. මෙවුවා වැරදි නෙවෙයි ඈ. භාවනාව තුළ වැඩෙන හැටින්නේ. නමුත් එහෙමයි. අර වේදනාව වගේ දේ දැනෙන්න උනහම අපි හිතනවා මොකක් හරි අවුලක් තියෙනවා මෙතන. එහෙනම් මම මාරු වෙන්න ඕනේ. ආන් එහෙම එකක් කියනවා. මොකද අපි දුක කියන දේ ගැන කතා කළා වුණාට ඒ දුක කියන එක ප්‍රායෝගිකව අත්දකින්න අකමැත්තක් තියෙනවා වගේ එකක් තියෙනවා. ඉතින් අර උපේක්ෂාව කියන එකෙන් අම්මේ ඊළඟට ප්‍රයෝජනෙ එන්නේ ඕක තමයි. ඔය කියන දුකත් අපි හිතාගෙන හිටියට එහෙමම එකක් නෙවෙයි. ওই දුක තේරෙන්න පේන්න පටන් ගත්තාම අවිතම තේරෙන්න පේන්න පටන් ගනේවි අපි හිතුවට මේක හැමදාම ස්ථිර භාවයක් තියෙන්නේ කියලා. ඔය දුක දිහා බලාගෙන හිටියොත් විතරයි අම්මේ අපිට තේරෙන්නේ නෑ මේක පටන් ගන්නවා පවතිනවා නැතිලා යනවා කියලා. දැනට අපි ඕක දන්නවා පොතේ කියලා දීලා තියෙන හින්දා. දැනට අපි ඕක දන්නවා බණට අහලා තියෙන හින්දා. හැබැයි භාවනාවේදී විතරයි සිහිය පුරුදු කිරීමේදී විතරයි භාවනාවක් කෙසේ නමුත් සිහිය පුරුදු කිරීමේදී විතරයි සතර සතිපට්ඨානය පුරුදු කිරීමේදීම පමණයි ඔය දේ දකින්ට දැකගෙන ඉන්ට ඒක නැති වෙලා යනවද ඒ නැති වෙලා යන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නට අපි ඉගෙන ගන්න හිත පුරුදු කරන්නේ. ඉතින් අපි ඊළඟ අවස්ථාවේදී සක්මනේදී අර වගේ දෙයක් ප්‍රකට වුණොත් එහෙම ඒක ඒ විදිහටම මොහොතක් ඉන්නේ. ඒක අඩු වෙලා යනකම් ඒ කියන්නේ මේක හිතට බල කිරීම මහා ලොකු අමාරුවක් නෙවෙයිනේ. ඒකින්ද තව ටිකක් අම්මේ සක්මනේ ඉන්න බෑන්න. තව ටිකක් සක්මනේ ඉඳලා ඒ වේදනාව දැනෙන ස්වභාවය හොඳට තේරුම් ගන්න බෑන්න. සමහරක් වෙලාවට අම්මට ওই විවේකයේ තියෙන හින්දා සක්මන තව ටිකක් අපි හිතමුකෝ හිමීට යන්න පුළුවන් කමක් ඒවි. ඒක හොඳට ග්‍රහණය කරගන්න ලේසි වෙන හින්දා. ඒ හිමීට ගිහිල්ලා බලන්න ඒක අල්ල ගන්න පුළුවන්ද කියලා. හැබැයි අවධානය ඕනාවට වඩා යොමු කරවන්න හදන්න එපා. එහෙම වුණොත් එහෙම ඒකත් අර පරණ තාලේ හැටියට අර නාසිකාග්‍රේටම අවධානය යොමු කළා වගේ එකක් වෙන්නත් පුළුවන්. අන්න ඒකින්ද ඔව් බලන්න මේ ඒ අවස්ථාවන් වලදී පවා ආය අපි සතිමත් වෙන්න බලමු. ඒකට අර ප්‍රතික්ෂේප කිරීමේ අදහස එන්න පෙර ආතුව අපි ඒකට සාදර වෙන්න බලමු. ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කියනවා නම් ඒකට සාදර වෙන්න බලමු. ඒකට එන්න දෙමු. ඒකට එහෙම තියෙන්න දෙමු. ඒකට ප්‍රකට වෙන්න දෙමු. අන්න එතකොට අපිට අර අපේ ජීවිතය තුළ අපි දැකපු නැති තවත් එකක් අහුවේ. සමහරක් විට ආයෙත් ස්පිරිතාලයකට යන්න වෙයි දන්නේ නැහැ දොස්තර මහත්තයෙක් එක්ක හොයාගෙන බේත් ගන්න. මාර වැඩේ දොස්තර මහත්තයා මෙන්න දැන් ඇට කොට කුසුරි දෙනවා කියලා. එහෙම නෑ එකක් ස්වාමීන් නෑ. වහන්සේ මම අවසරයි ස්වාමීන් වහන්සේ මම අර අතරයිටිස් අමාරුවෙන් ඉන්න කෙනෙක්. අර නිතරම මට ඔය ජොයින්ට්ස් රිදෙනවා අරමයි. ඉතින් දැන් මම හිතුවේ ඒ වේදනාව වැඩිවීමක් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. සමහරක් විට අපි මේකත් එක්ක අපි හිතමු අපිට ඕක දරා ගන්න පුළුවන් වෙන තැනකට ගන්නත් පුළුවන් ඒ සමහර විට. ඒක හැබැයි මම විහිළුව කොටගේ අර එහෙම කිව්ව වුණාට අසනීපයකම තත්ත්වයක් තියෙනවද නැද්ද කියන එක ඇත්තටම මට හරියට කියන්න අමාරුයි. මට අම්මගේ දුක තේරුම් ගත්තා වුණාට වේදනාව මට ඇත්තටම බෑ තේරුම් ගන්න. ඒක හින්දා ඕක අර සක්මන කරගෙන යන හින්දා වෙන එකක්ද නැත්නම් අසනීපේ හින්දා තියෙන එකක්ද කියන එක තේරුම් ගන්න නම් මට බෑ. ඒක අම්මා තේරුම් ගනීවි. ටුට්ටක් බලන්න කෝකටත් අම්මේ ඒක එනකොටම
ඒකට බය නොවි වගේ ඒකට හිතමුකෝ ඒකට හසු නොවි වගේ ඉන්න උත්සාහ කරන්න. ඒ වේදනාවට එන්න දෙන්න. වේදනාවට ඇඟට වෙලා ඉන්න දෙන්න. ඒ වේදනාව කියන්නේ මේ ඇඟේ දෙයක්. මේ ශරීරයට අයිති දෙයක් අම්මේ. අපි කම්පියුටර් එකක් ගත්තොත් එහෙනම් වෛරස් එකක් බලාපොරොත්තු වෙන්න ඕන. ඕක ස්ටක් වෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න. වාහනයක් ගත්තොත් එහෙනම් රෝද පැච් එකක් යනවා කියන එක ඉතින් වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ අර මේ ජීවිතයක් ශරීරයක් තියෙන හැටියට මේකේ වේදනාවල් තියෙන්න පුළුවනි. ඉතින් ඒ දෙයට ප්‍රකට වෙන්න අපි ඉඩ දීලා බලමු. මේ වේදනාවම අපි හිතුවට සමහරක් වෙලාවට මේ අසනීපයක් ඉඳ කියලා සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහේ දැනුමක් අවබෝධයක් අරන් දෙන්න හේතු වෙන ඒවා වෙන්න පුළුවන්. මොකද ඔය දැන් තේරි ගාථා වගේ දේවල් අරගෙන බලනකොට සමහර ස්වාමීන් වහන්සේලා අවුරුදු 25ක් 30ක් භාවනා කරලා තියෙනවා. එක මොහොතකවත් සමාධි හිතක් නැහැ. එක මොහොතක්වත් නිදහසක් තිබිලා නැහැ. හැබැයි ඒ පුරුදු කරපු එකේ තියෙන ඒ සිහිය දිනු කරපු එකේ තියෙන වාසිය හැටියට මොකද්ද වෙලාවකදී වේදනාවක් දකින්න පටන් ගත්ත ගමන් ඔන්න ධර්මය අවබෝධ කරගන්න ගන්න. අන්න ඒ වගේ අපිටත් ලැබෙන මොකක් හරි අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මේ විදිහේ අදහසක් දරන්න පුළුවන්කමක් ආවොත් සමහර විටක ඒ මානසික කුසලතාවය කොහොමද කියන්නේ? ඒ මානසික කුසලතාවයම පිහිටෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අර හිතට නිදහසක් නැති හිත කලබල වෙලාවක ඒ භාවනාව නතර කරනවා වෙනුවට ඒ කලබල භාවය දැක බලාගෙන ඉන්න. අන්න එහෙම වුණොත් තමයි ඔය තියෙන ඇඟේ වේදනාව හා සමානවම සිද්ධ වෙන ක්‍රියාදාමයක්, සිද්ධිදාමයක්, හේතුඵල ටිකක්. ඒ කියන ඔය කලබල ස්වභාවයටත් තියෙන විත්‍ය භාගදා තේරෙන්න ගන්න පුළුවන්. ඊට මෙහාට ඔය අම්මා ඔය කියලා තියෙන කමඨහන් වාර්තා ටික ඇත්තටම සාර්ථකයි. බොහොම සන්තෝසයි. ඒ දේවල් අම්මේ තියෙන්නේ මොනවදේද? ඒ තියෙන ඕනම දෙයක් අපි අපක්ෂපාත හැටියට නිරීක්ෂණය කරමු. ඒ දෙයට පක්ෂපාත වෙන්නේ නැතුව මම මේකට කැමතියි මම මේකට අකමැතියි. එහෙම එකක් නැතුව ඒ තියෙන ඕනම දෙයක් අපි දකින්න බලමු. ඒ තියෙන ඕනම දෙයක් අපි මෛත්‍රී සිතින් අනුමත කරන්න බලමු. අන්න එතකොට අපේ හිතේ ලොකු මධ්‍යස්ථ භාවයක් ඇති වෙන්න පටන් ගනීවි. හොඳ දේදී හෝ නරක දේදී හෝ වේවා හිත හදා ගන්න පුළුවන් බවක් කියන ආන්ගේ ලක්ෂණයට අපිව කිට්ටු වේවි. අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තම. ඒ කියන හැටියට ඔය මංගල මුත්තමක් නැත්නම් මේ මංගල කාරණාවක් වෙන අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මේ ලෝක ධර්මතාවයන් ටික වෙනස් වෙනකන් මේ ශරීරය කියන මේ අපේ ලෝකයේ තුල සිද්ධ වෙන දේවල් ටික වෙනස් වෙනකන් චිත්තං යස්ස නකම්පති. හිත නොවෙනස් විදිහට පවත්වා ගන්නට ඒ ක්‍රමයක් අපිට සකස් වෙවියම්. ඒ තැනට අපේ හිත අපිව හිමීට බුදුහාමුදුරුවෝ ඔය කියන මාර්ගයේ කියොත් අරගෙන යන්න පටන් ගන්නවා. බොහොම හොඳයි භාවනාව හරි සාර්ථකයි. තවදුරටත් කරන්න මහන්සියක් වගේ තියෙනවා නම් අනේ කරුණාකරලා විවේකයක් ගන්න. ඒ අතරින් පොඩ්ඩක් බලන්න ඒක අසනීපේ හින්දා තියෙනවද බාගදා මම හිතනවාද අසනීපයක් තියෙන හින්දායි මේක එන්නේ කියලා. අන්න එහෙම චුට්ටක් විමර්ශනය කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ ඒ වේදනාව දකින්න තේරෙන දැනගන්න අවස්ථාවේදීමයි. ඊට පස්සේ නම් නෙවෙයි. ඒකින්ද පුළුවන් තරම් අම්මේ ඒ දෙයට මොන දුන්නට කමක් නැහැ. ඒ දෙයට එහෙම තියෙන්න දෙන්න. ඔය පරණ යාළුවෙක් දන්නවද? සංසාරෙම හිටපු කෙනෙක් ඔය. වැඩි කාලයක් නැහැ නිවන් දැක්කොත් එහෙම යා අපෙන් අයින් වෙලා යනවා. ඒ වුණොත් එහෙම අපිට අඬන්න හිතෙන්නත් පුළුවන්. වේදනාව තිබ්බාට හොඳයි දැන් මම තනියෙන් ඉන්නේ කියලා. කොහොම නමුත් අපි හිතමු දැන් එයා අයින් වෙලා යන්න කිට්ටු කාලේ කියලා. හොඳයි ඒකින්ද මේ කාලෙට එයාට දැන්වත් එයාට ඉන්න දෙන්න මේ ළඟට වෙලා. ගානක් නෑ ප්‍රශ්නයක්. බොහොම හොඳයි කමට. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ නම් මේ සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒක මේ සීලය කියන එක සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඇහෙනවද දන්නේ මං කියන එක. එහෙනම් කියන්න. හොඳයි. මේ ස්වාමීන් වහන්සේ දැන් මේ සීලය කියන එක මට තේරෙන විදිහට නිකන් සීල් සමාදන් වෙලා ඔය නිකන් ඔය ප්‍රීසෙප්ට්ස් කියන ඒවා නිකන් එහෙම කියලා ඒක බොහොම නිකන් ලාමක දෙයක්, ලාමක විදියේ වැඩක්. ඒක එච්චරම දැන් මේක නිවනටම යොමු කරන්න ඕනේ කියලා තමයි ඉතින් මට තේරෙන විදිහට. ඒක නිකන් අර එහෙම එක මෙහෙම සත්‍යෙක් මරන්න නැත, මෙහෙම පානාතිපාත එහෙම කියන්න ඕනේ. ඒවා සී කරන්න ඕනේ. නමුත් ඉතින් ඒක ඊට ගැඹුරට ඒක අදි සීලයක් වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඉතින් අදි සීලය කියන්නේ එතකොට තමයි ඒ සීලය කියන එක හුඟක් ඉහළටම ගිහිල්ලා මේ
සතිය දියුණු කරන්න පුළුවන් මහා සතියක් කරගන්න පුළුවන් මහා ප්‍රඥාවක් කරන්න පුළුවන් කියලා. එතකොට ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න මේ කැමති මේ සීලය කියනක අදි සීලයක් කිරීමට නම් ඔබ වහන්සේගේ මොනවා හරි මේ ප්‍රායෝගික වශයෙන් නිකන් පොඩි කරුණු වගේක් කියන්න පුළුවන් වේද කියලා. ස්වාමීන් වහන්සේ දැන් මට නිකන් මේ හිතුන දෙයක් මම දන්නේ නැහැ ඉතින් ඒක හරිද නැද්ද කියලා. දැන් අපි ඔය මුසාවාදා එහෙම කියනවා. එහෙම කිව්වට මදි. ඒක නිකන් ඒක දැන් ඇත්තටම කෙනෙක් එක්ක කතා කරනකොට ඒ කියන්නේ හිතේ මොන වගේ සිතුවිලිද යන්නේ. ඒ කියන්නේ ඇත්තටම ජෙනුයින් ඒ කියන්නේ අවංකවම කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක එතකොට මට හිතෙනවා ඒක අදි සීලයක් වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් බොහොම සංවර සීල සංවරය කියලා කියනවා. ඒ සංවරය කියන එක උගාක් වඩන්න ඕනේ. එතකොට තමයි මට හිතෙන විදිහට මේ අදි සීලයට යන්න පුළුවන්. අර මමත්වය කියන එක තමයි මෙතන මේ අඩු විදිහට තමයි මේ සීලයක් හදා ගන්න ඕනේ. නිකන් නැත්තම් ඒ කියන්නේ සීලයෙන් හිත අවංක කරන්න ඕනි කියලා. ඉතින් ඒක තමයි මම හිතේ ස්වාමීන් වහන්සේගෙන් මොකක් කරේ මේ ප්‍රායෝගික වශයෙන් ස්වාමීන් වහන්සේ හුඟක් වැදගත් ප්‍රායෝගික උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට මෙතනත් ඒ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට පුළුවන් වෙයි දන්නේ මට අපිට මේ උපදෙස් දෙන්න. අමෝයි කියපු එකේම ඕකට අදාළ උත්තරේ තියෙන්න පුළුවන්. පද දැන් සීලය කියන එක පටන් ගන්නේ අර කියන හැටියට සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, එහෙම නැත්නම් වැරදි අයව ආශ්‍රය කරන්නේ නැහැ, ඊළඟට බොරු කියන්නේ නැහැ, කේලාම කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, සහ පරස වචන කියන්නේ නැහැ කියන ඒ අදහසත් එක්ක ඇවිල්ලා ඊළඟට යොමු වෙනවා වෙන්න පුළුවන්. මොකද නෑ ඊට පස්සේ අර සුරාමේරේ පානය කරන්නේ නැහැ කියන මත්පැන් වලට ගිහිල්ලා මත් වෙන්නේ නැහැ කියන මේ කාරණාවල් කරන කෙනාම තමයි ඒ කාරණාත් එක්කම ඒ කාරණාවන්හි ඉන්න කෙනාම තමයි ඊට පස්සේ ඉන් එහාට යන තැනට හිත හදාගන්නේ. එතකොට ඉන් එහාට යන්න දැන් අම්මම කිව්වා මූලිකව ඒ කියන වචන ටික පාවිච්චි කළා වුණාට මුලදී සිල්පද ටික එහෙම රැක්කා වුණාට ඊළඟට එයා උත්සාහ කරන්න පුළුවන් ඒ සිල්පද අර මොනවද කියන්නේ සිල්පදේ අල්ලගන්න. සිල්පදේ විතරක් අල්ලගෙන ඒක විතරක් ගැන හිතන්න. ඒ කියන්නේ Taman සිල් රකින්නවා කියන අර්ථයෙන් අනිත් අයට බාධා වෙන ඒ තැනට යන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් Taman සිල් රකින්න විත්‍ය අනිත් අයට පෙන්වන්නට යන්න අන්න එහෙම හිතන්න පුළුවන්. මේවා එතකොට ඒ තියෙන සීලය කියන්නේ අර මම ආයන්නේ දේවල් වලට සම්බන්ධ වෙච්ච සීලයක් වගේ තමයි ඒක. ඉතින් කාලයක් යන්න ওই කියාපු හැටියට අර අම්මා කියනවා වගේ චෛතසිකව හෝ මේ කියන කිසිම දෙයක් සිද්ධ නොකරන තාලයට සිද්ධ නොකරන තැනට හිත සකස් වෙන්න ගනීවි. එතකොට 100%ක්ම විදිහේ අවංක වෙන විදිහටම අපිට ඇත්තටම කවුරු හරි ඉන්න වෙලාවකට හෝ කවුරු හරි නැති වෙලාවකට හෝ කියන හැම වෙලාවකටම එක හා සමාන විදිහට ওই සිල්පද ටික රකින්න පුළුවන් කමක් අවස්ථාවක් හම්බ වෙන්න ගනීවි. මොකද මගේ අත්දැකීමේ හැටියට කිව්වොත් එහෙම අපි වැරද්දක් කරන්න වුණොත් එහෙම වැරද්දක් කරලා බලනවා හතර වටේ කවුරු හරි බලාගෙන හිටියවත්ද නැද්ද කියලා. නමුත් පසු කාලීනව අපිම තේරුම් ගන්න ගනීවි කවුරුත් බලාගෙන හිටියා හෝ නැතනම් මම බලාගෙන ඉන්නවා මේක දිහා. එතකොට මම දකින්නවා මම කරන වැරද්ද දිහා කියලා. ඉතින් අන්න ඒ වගේ අර ඕක මට තේරෙන්නේ නැහැ අම්මා මේ මැටීරියල් ප්‍රශ්නයක් හින්දා ඕක තවදුරටත් පිටකේ හරහා විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. මොකද අර සතිපට්ඨානය සම්බන්ධයෙන් නම් මම කතා කරන්න පුළුවන් විදිය මම විශ්වාස කරනවා. එහාට දේවල් ගැන මට එච්චරම විස්තරයක් කරන්න පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් මගේ පැත්තෙන් සීලය ගැන කල්පනා කරොත් මම කලේ මුලින්ම ඒ ඉගෙනගත්ත සීලය නැත්තම් මම පුරුදු කරන දැන් උපසම්පදා සීලය ගොඩක් වෙලාවට ස්ථානයක් වශයෙන් ගත්තොත් එහෙම උපසම්පදා වෙච්ච අයගෙන් අනිත් අයටට ටික කරදර බාධක සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා.
විශේෂයෙන්ම පිළිගත්තු දෙයකට ඊළඟට ආයෙ පිළිගන්න ගිහිල්ලා අන්න ඒ වගේ එකක්. මට මතකයි සමහර හාමුදුරුවෝ කියනවා සාමණේර කාලේ තරම් මගේ ජීවිතේ එපාම වෙච්ච කාලයක් වෙන නැහැයි කියලා. මොකද ඒ තරමටම සීලය සමහර නැත්තන්ගේ සැකේ වැඩි කරන්න හේතු වෙලා තියෙනවා. අනිත් අයට කරදර කරන්න හේතු වෙලා තියෙනවා. නමුත් මගේ පැත්තෙන් මම ඉගෙන ගත්ත දේ තමයි මම රකින්න සීලේ තියෙන්න ඕන මගේ හික්මීම මත පමණයි. ඒ හික්මීම ඇති වෙනවා නම් ඒ හික්මීම ඇති වෙන විදිහට විතරක් ඒ හික්මීම ඇති වෙන පැත්තට මේක මට පාවිච්චි කරන්න නැත්නම් පුරුදු කරන්න පුළුවන් නම් ඒ දේ කරනවා කියන අර්ථයෙන්ොයි මම ඒක කළේ. ඉතින් ඒකේ වුණාම ඊළඟට මම අර තුන් හිතින්ම කියලා කියනවා වගේ අර මුළු හිතින්ම මුළු හදවතින්ම ඒ තියෙන සිල්පද ටික රකින්න හිත හදා ගන්න තැනකටපත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔය අදි සීලය කියන එක පාලියේ නම් කියනවා අදි සීල සංඛ්‍යාත උපසම්පදාව කියලා. ඒ කියන්නේ මේක තව තව අර ඩීටේල් කරලා කියන එක වෙන්න ඇති. ඉතින් තවදුරටත් මේක අර හිතිනුත් අවංක වෙලා අර කයෙන් වචනයෙන් විතරක් නෙවෙයි හිතිනුත් අවංක වෙලා අර උජූච සූජූච කියනවා වගේ අන්න ඒ වගේ තැනකට අපේ හිත පුරුදු කරන එකක් වෙන්න පුළුවන් ඔය කියන අදි සීල කියන කාරණාවත් එක තියෙන්නේ. ඉතින් කොහොම නමුත් එහෙම වුණා කියලා අර පංචශීලයේ තියෙන මූලික කාරණා ටික අපිට බැහැර කරන්නට ඇත්තටම බෑ. එහෙම නැතිනම් අපි හිතන්ට නාකයි පංචශීලයේ කියන එක බැහැර වෙලා අදිශීලයේ වුණාම වෙනත් සිල්පද ටිකක් තියෙනවා කියලා හිතන එකට නාකයි. මම දන්න තරමට බුදු පියාණන් වහන්සේ ඔය කියන සිල්පද ටික විතරක් තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේවා ඔක්කොම අර ඒක විකාශනය වෙලා යන එකක් හැටියටයි මම නම් දැකලා දැනගෙන තේරුම් අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් දැන් උපසම්පදා සීලයේ තියෙන ප්‍රධානම කාරණා දැන් පරාජිකා 4 ගත්තොත් එහෙම ඒ 4 තියෙන්නේ අතරම සත්ව ඝාතනය, හොරකම් කරන එක, කාමයේ හැසිරීම, එහෙම නැත්නම් නැහැසිරීම, ඒ කියන්නේ කාමයේ වර්ධවා හැසිරීම කියන එක කියන්නේ ඊළඟට බොරු කියන එක. ඔය කියන 4 බේස් වෙච්ච ඔය කියන කාරණා 4 මත පදනම් වෙච්ච සිල්පද 4ක් තමයි තව ටිකක් ඉහළට ගිහිල්ලා උපසම්පදාත්වයේ අපිට අර පරාජිකා කියන ඒ කාරණා 4ිනුත් සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතින් ගන්නකොටම මේවා ඔක්කොම ටික අර එකිනෙකට සැසඳිච්ච සම්බන්ධ වෙච්ච කාරණා හැටියටයි මම නම් දකින්නේ දැනගන්නේ. එතකොට පංචශීලය කියන එකේ මූලික කොටස් අරව තමයි මේවා අදිශීලයක් වෙනකොට ඒක අදිශීලයක් බවට පරිවර්තනය කරගන්න එක තමන්ම කරගන්න ඕන කාරණාවක් බවටයි මම නම් දකින්නේ. මට මතක හිටියේ හේනිබෝල නායක හමුදුරන්ගේ පොතේ මෙන්න මෙහෙම සඳහනක් තිබ්බා. සීලය කියන එක අපිට මූලිකව කවුරු හරි කෙනෙක් කෝටුවක් තියාගෙන ගහන දෙයක් බවට පරිවර්තනය වෙනවා. නමුත් පසු කාලීන ඔය කෝට්ට අපි ගාවට ගන්නවා. ඒ අරගෙන අපිට තරවටු කරන කෙනා අපිම බවට පරිවර්තනය වෙනවා කියන්නේ. ඒ වගේ එතකොට මූලිකව අපි අර රකින්න සීලය ටික ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන්. බාහිර කෙනාට පේන හින්දා බාහිර කෙනාගෙන් අවඥාවට ලක් වෙන හින්දා තමයි මේක කෙරෙන්නේ හෝ කරන්නේ හෝ නොකර ඉන්නේ කියලා. නමුත් පසු කාලීනව අපි මේකේ තියෙන වැදගත්කම විශේෂත්වයේ තේරුණාට පස්සේ අන්න එතනින් අපි අධියට යන්න පුළුවන් ඔය කියන සීලයේ තියෙන පරම උත්කෘෂ්ඨ භාවය කියලා කියන අපි කියමු ඒකට සමහරක් විට මම දන්නේ නැහැ ඒකද වචනේ කියලා ඔය කියන අධිශීල කියන වචනේ අන්න ඒකට යන්න හිත දෙන්න පුළුවන්. ඉතින් හිතිනුත් ඍජු වෙනවා වගේ කියන අර්ථයක් එන්න පුළුවන් ඒකට. කොහොම නමුත් ඕක විකාශනය වෙලා තියෙන අර පංචශීල කියන ඒ කාරණේ මත පදනම් වෙලයි. අනිත් එක තමයි ඔය කියන පංචශීලයේ පද 5 කියන බුදුරජාණන් වහන්සේගේ නිෂ්පාදනයකුත් නෙවෙයි අග්ගඤ්ඤ සූත්‍රයට අනුකූලව නම්. ඒක මේ ලෝකයේ යහපතට කැමති ඇත්තෝ එකතු වෙලා සකස් කරගත්ත එයතන්ගේ සාමූහික යෝජනාවක්. සාමූහික අදහසක් තමයි ඔය පංචශීල කියන වැටේ තියෙන්නේ. ඉතින් ඒක තවදුරටත් ඍජු කරගන්න හැටි තමයි බුදු පියාණන් වහන්සේ ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරහා කියලා දෙන්නේ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය පංච මාර්ගයක් නොවි අෂ්ටාංගික උනේ මේකට සම්මා දිට්ඨිය කියලා එකක් සම්මා සංකප්පය කියලා එකක් ඒ වගේ දේවල් වගේක් එකතු කළා. එතකොට ඒවත් එක සමන්නාගත වෙච්ච ඒවත් එක ඇදිච්ච හැදිච්ච නැත්නම් ක්‍රියාත්මක වෙන සීලයක් මම හිතනවා නිර්වාණය කියන දේ සාක්ෂාත් කරගන්න අපිට පාර පෙන්නාවි කියලා. මොකද ඒ කියන සීලය උනත් රකින්නේ අර මමත්වයේ කියන ආත්ම සංඥාවෙන් නිදහස් වෙලා හින්දා වෙන්න පුළුවනි. ඉතින් කොහොම නමුත් තමයි අපි බලමු කාලයක් යනකොට මේ දේවල් අපි පුරුදු කරගෙන යනකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්නෙ ඒ කාලේ තිබුණ අදහස් වලට වඩා මේ කාලේ
සීලය ගැන තියෙන අදහස මම මෙහෙම වුණොත් හොඳයි කියලා. මොකද සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් සමහර වෙලාවට සිල්පද හින්දා ගොඩාක් ලොකුවට සැක සංකා හදා ගන්න අවස්ථාවල් පවා. නමුත් සීලය කියලා කියන්නේ අර විපිලිසර භාවයෙන් නැති වෙන එකක්. සැක සංකාවල් නැති වෙන කාරණාවක්. එතකොට ඒක හින්දා සමහර විටක අපිට මේක අහුවෙන්න පුළුවනේ. ඒ අහුවීම සිද්ධ වෙන්නේ ඇත්තටම කියනවා නම් අපි නැවත නැවත නිතර මේකට යෙදෙන්න උත්සාහ කිරීම මතයි. එතකොට අපිට තේරෙවි අපේ සීලය සාමාන්‍ය මට්ටමකද ඊට වඩා ටිකක් උත්කෘෂ්ඨ මට්ටමකද තියෙන්නේ කියලා. මට තේරෙන හැටියට නම් මට දෙන්න පුළුවන් උත්තරය ඕක තමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ පොඩි ගැටලුවක් මට මතුවුණා ඒ විස්තරෙන්. ස්වාමීන් වහන්සේ දැන් මේ පංචශීලය බුදුහාමුදුරුවෝ විසින් කියපු එක මේ දේශනා කරපු එකක් නෙමෙයි නම් එතකොට අපි ඒ දවස්වල ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේ අර ප්‍රාණඝාත අකුශලයේ සිදු වෙන්න මෙහෙම මේ පියවර 5ක් තියෙනවා අදත්තාදානෙ සිදු වෙන මෙහෙමයි කියලා ඒවා බුදුන් වහන්සේ දේශනා කරපු දේවල්ද නැත්නම් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ මට ඒක දැනගන්න කැමතියි. ඔන්න ඕක තමයි මම පුතේ අර තියරිටිකල් ප්‍රශ්න වලට ගියපුවාම අපි තව දුරටත් මේ පඹගාලේ හිර වෙන්නේ. ඒකයි මම අර මුලින් ඉඳලම කිව්වේ පුළුවන් නම් අර කමඨාන් වාර්තාම ඉදිරිපත් කරන්න. එතකොට අපිට මේ ප්‍රශ්නේ ලියා ගන්න ලේසි. නැත්නම් මේ ලෝකේ තියෙන පඹගාලේ තව දුරටත් පැටලෙන එකමයි වෙන්නේ. ඇත්තටම කිව්වොත් අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා මේ ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ කාලය අඩු වෙගෙන යනවා කියලා අවුරුදු 10 වෙනවා. එතකොට ඒ කාලේ මේ ලෝකේ ඉන්න අයට ඒ වයස අවුරුදු 10 වෙනකොට තමන්ගේ කියන හැඟීම හෝ මොකක් හරි එහෙම එකක් නැහැලු. ඒ වෙලාවට ඒගොල්ලෝ මොකද කියන්නේ එකිනෙකාව විනාශ කරගන්න මරා ගන්න තැනකට එනවා. ඕක දකින්න බුද්ධිමත් පින්තකුත් ඉන්නවලු. ඒ බුද්ධිමත් අය මොකද කරනවා කියලා කියන්නේ මම හරියන්නේ නැහැ මේ වැඩේ මිනිස්සු නැති වෙනවා මිනිස්සු විනාශ වෙනවා අපි මිනිස්සුන් ඉතුරු කර ගන්නවා කියලා කල්පනා කරනවා. අන්න එතකොට ඒගොල්ලන්ගේ යෝජනාවක් එනවලු කොහොමද මිනිස්සු ඉතුරු කරගන්නේ? අපි මේ පළවෙනියෙන්ම එකිනෙකාව මරා ගන්න එක නතර කරන්න. අන්න එතන තමයි එතකොට ඒ සූත්‍රයේ හැටියට අරගෙන බලන්න. අංගුත්තනිකාය හැටි මට මතක නැහැ කොහෙද මන් දැක්කේ. දීගනිකාය. එතන තමයි එතකොට ඒගොල්ලෝ කතා වෙන්නේ එහෙනම් මොකද්ද කියන්නේ අපි මේ විදිහේ සීලයක් ආරක්ෂා කරන්න පටන් ගමු. සීලයක් නෙමෙයි ඇත්තට මේක ඒගොල්ලන්ගේ නිකන් වෘතයක් වගේ තමයි අදිෂ්ඨාන. හැබැයි ඒකත් එක්ක ඒගොල්ලොන්ට විශ්වාසය ගොඩනගින්න පටන් ගන්නවා කියලා කියනවා. අනිත් අය කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා. ඒකේ ලැබෙන වාසිය හැටියට ඒගොල්ලන්ගේ අවශ්‍ය කාලේ දෙගුණයක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අවුරුදු 20 දක්වා අවශ්‍ය කාලේ දියුණු කරගන්න පුළුවන් වුණා කියලා කියනවා. ඒ සූත්‍රේ. ඉතින් ඒත් එක්ක තමයි ඊළඟ කාරණා ටික එකතු වෙන්නේ. කොහොම හරි කමන්නේ. ওই කාරණා ගැන විස්තර කරලා තියෙන දේවල් වල මම පුතා ඔය කියන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඔය තියෙන දේවල් ටික සකස් කරගෙන තිබුණා නම් බුදුරජාණන් වහන්සේ මේ දේවල් අර විවටෝ විරෝචති කියනවා වගේ අර වැහිලා තිබිච්ච දෙයක් විවෘත කරපු උත්තමයාණන් වහන්සේ මිසක අලුත් දෙයක් නිෂ්පාදනය කරපු උත්තමයාණන් වහන්සේ නෙවෙයි. මොකද ඒක තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍යය. ඒක තමයි මේ ලෝකයේ තියෙන සාමාන්‍ය සත්‍යය. ඉතින් මේ සාමාන්‍ය සත්‍ය මේ ලෝකයට විස්තරාත්මකව අර විභජ්‍යවාදීව විස්තරාත්මකව කියලා දුන්න ශාස්ත්‍රුන්වරයාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ. උදාහරණයක් ඇටියට ගත්තොත් අනිත් ආගම් වල වුණත් ඔය ධාන කියන වචන පාවිච්චි කරනවා. සමාධි කියන වචනයමත් පාවිච්චි කරනවා. ඒ වුණාට තථාගතයන් වහන්සේගේ දේශනාවේදී පමණයි මේක ගැන හොඳ සවිස්තරාත්මක බවක් දේශනා කරන්නේ. මේක සිදු කරගෙන යනකොට ඒක සිදු කරන්න පුළුවන් වෙන විදිහේ තියෙන සවිස්තරාත්මකව ඒ කියන්නේ වැහිච්ච නැති හංගපු නැති කාරණාව ගැන කියලා දෙන්නේ බුදු පියාණන් වහන්සේ විතරයි. උන්වහන්සේ විතරයි කියන්නේ මේක ඇවිල්ලා බලන්න කියලා. එහි පස්සිකෝ කියලා කියන්නේ උන්වහන්සේ විතරයි. ඉතින් ඒ කියන දේශනාවේදී පුතේ ඔය කියන කාරණා කොහෙදි නමුත් තියෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ තමයි එතකොට දේශනා කරලා තියෙන්නේ. ඔය කියන කාරණාවේ තියෙන සම්පූර්ණ සංයුතිය මොකක්ද කියන්නේ. ඔය සතුන් මරනවා කියන එක නැත්නම් සතු මරනවා කියන එක වෙනවා නම් ඒ වෙන සිද්ධ වෙන සම්පූර්ණ සංයුතිය මොකක්ද කියලා දේශනා කරේ උන්වහන්සේ වෙන්න ඕනේ. ඒ හැදෙන්න මේ ලෝකයේ වෙන ඉතින් ලෝකවිදු උත්මෙක් නෑ නේද? මොන ලෝකයේම තියෙන හැමදේම අවබෝධ කරපු කෙනෙක්. ඉතින් ඒ නයින් අපි විශ්වාස කරමු අපි තේරුම් ගන්න බලමු
බුදු පියාණන් වහන්සේ ඒ කියලා දීලා තියෙන්නේ අපිට. දේශනාවේ තියෙන්නේ ඒ උත්තරමයාගේ තියෙන අවබෝධයක් වෙන්නට ඕන කියලා. ඉතින් ඒ අවබෝධයෙන් යුක්තව අපිට ඒ කාරණාවල් කියලා දෙන එක අපි විශ්වාසයට ඇති කර ගන්නට බලමු. ඒ අනුව කටයුතු කරන්නට උත්සාහවත් වෙමු. වගේම කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා කමඨහං වார்த்தාව ගැන විතරක් මට කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලියි.